පූජක සේවයට කැපවුවන්ට ආලෝකය ශක්තිය දවන්නා වූ සුදාත්මයාණනි පැවිදි ජීවිතයට මඟ පෙන්වා එය වැළඳ ගන්නට ආත්ම ශක්තිය දානය කරන්නා වූ සුදාත්මයාණනි විවාහ ජීවිතයේ සුද්ධවත් භාවය රැක දෙන්නා වූ සුදාත්මයාණනි දුර්පරීක්ෂාවලින් ජය ගැනීමට අප ශක්තිමත් කරන්නා වූ සුදාත්මයාණනි පාපයට වැටී සිටිනා වුණට පසුතැවිලීමට සිත පහදන්නා වූ සුදාත්මයාණනි ලෙඩ රෝග අනේක කම්කටොළු වලදී දේව කැමැත්තට යටත් වීමට අප ධෛර්යවත් කරන්නා වූ සුදාත්මයාණනි ශාන්ත සභාව යාමග හසුරුවන්නට සභා නායකයන්ට ආලෝකය වන්නා වූ සුදාත්මයාණනි සුපරිශුද්ධ දෙවි ස්වාමීනි අප කරන ආඥා අසාවධානව දේව ජනතාවේ සැනසීම වූ දෙවියනි යාඥා අසාවධානව ඔබ වහන්සේගේ ආලෝකයෙන් පෙන්වා දෙන මාර්ග ඔස්සේ සෑම විටම අප ගමන් ගනු පිණිස දුක සැප දෙකේම ස්තුති වන්නට දේව කැමැත්තට අප යටත් වන පිණිස අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් යුක්තව අප ජීවත් වන පිණිස අප පෞද්ගලික ජන සමාජයේ සාමය හා දයාව නිරතුරු පවතින පිණිස සත්‍ය ධර්මයේ නොදන්නා වුණට ආදර්ශයක් වන අයුරින් අප ජීවත් වන පිණිස දේව ජනතාවගේ සමගිය ආශුද්ධවත් භාවය වැඩෙන පිණිස මරණය දක්වා සත්‍ය විශ්වාසයේ අප පවතින පිණිස ජීවිතයේ අවසානයේදී අපට ස්වර්ගානන්දය ලැබෙන පිණිස ලෝක පාපවලින් දේවාජ බාලක වූ ජේසුනි අපට සුදාත්මයන් දේවාදාල මෙව ලෝක පාපවලින් දේවාජ බාලක වූ ජේසුනි සුදාත්මයන්ගේ සුදවන්තකම් දේවාදාල මෙව ලෝක පාපවලින් දේවාජ බාලක වූ ජේසුනි සුදාත්මයන්ගේ සුදවන්තකම් අපට දේවාදාල මෙව ප්‍රිය සහෝදර සහෝදරියනි අපගේ විවාර්ෂික මංගලයේ පළමුව වන දවසේ අපි දැන් මේ ප්‍රාර්ථනා උච්චාරණය කරලා අපි දේවමාතන් වහන්සේගේ ප්‍රතිමාවෙන් ආශිර්වාද ලබා ගන්නට යන්නේ. ඉතින් අපි මේ මොහොතේ අපගේ රට අපගේ මිසබ දේවමාතන් වහන්සේගේ මැදහත්කමටත් සුදාත්මයන් වහන්සේගේ මහත් වූ ස්පිරිතුවට බාර කරමින් අපි ආශා කරමු. ඒ ආශාව තුළ ඉතාමත්ම විගසින් මේ වසංගත තත්වයන් අපගේ දේශයෙන් දුරු වෙන්නට කියලා අපි ඉල්ලා සිටිමු. ක්‍රිස්තුතුමාගේ වාග්දානවලට අප හේතුවාන්තයන් වන පිණිස සුදාත්මයාණනි ඔබගේ වරම් අපට දේවාදාල මැනව යාක්ෂා කරාම ස්පීතු සාන්තු ආලෝකයෙන් විශ්වාසයේ හෘදයන් පැහැදිලිවා උදේයනි එම ස්පීතුෙන් සියල්ලන් ගැන තේරුම් ගැනීම ලබන්නට එම සුදෝසන සිලෙන් නිතර පීති සන්තෝෂ මානට අපට සලස්වා බදාල මැනව මේ කීවේ අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට ලැබේවා. ආමේන්. ප්‍රිය සහෝදර සහෝදරයනි දැන් අපි ඔබ ප්‍රතිමාවෙන් ආශිර්වාද කරනවා කියලා ඉඳන් ඉඳලා ඒ ආශිර්වාදයට මේ මොහොතේ සම්බන්ධ වන්න.
Isatapa Kusuma Pudana Mimasa Surano Vasian Adajaniu Apa kumari maun namada Surano Vasian Adajaniu Apa kumari maun namada Tambahadi wana tulane puja Vihidena suwandati kapuru saman Gena sarasamu obe pada Tudenagara Buddha obe pa Moksha sapata patera Nitya dina gati papisata Adave vadaya mana Nitya dina gati papisata Adave vadaya mana Tukera isatapa Kusuma pudana memasa Surano Vasian Adajaniu Apa kumari maun namada Surano Vasian Adajaniu Apa kumari maun namada Yadimu devidun Tuda sunaveta api panagara Ekatumina soyuru penina Yadimu apa devidun seboma Bemeti gajidun Yadimu devidun Sunaveta api panagara Ekatumina soyuru penina Yadimu apa devidun seboma Oba hadapan sesumbewa Oba dun medinae Buddha sunaveta api panagara Nama dimu oma wasada පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමෙන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමග පවතිවා. සැබෑ මංගල්‍යයකට සූදානම් වෙමු. කිතුනුවන් ලෙස වසරක් පාසා අප සැම අයත් දේවස්ථානයේ කැපකළ සුද්ධවන්තිය අරබයා වසරක් පාසා දේවස්ථාන මංගල්‍යය සමරයි. කුමක්ද මේ මංගල්‍යය? වසරක් පුරා දෙවිඳුන්ගෙන් ලද නන්වර ආශිර්වාදයන් උදෙසා එකට දෙවිඳුන් යදින එකට දෙවිඳුන් පසසන ජනතාවක් ලෙස එකමුතුව ප්‍රීතියෙන්
දෙවිඳුන් පසසයි. තම ජීවිත නවතාවයකට පත් කර ගනිමින් වඩාත් දෙවිඳුන්ට සමීප වන වරප්‍රසාදීය කාලයේදී මේ බව වඩාත් හොඳින් විස්තර කර දෙන අද දින පළමු කියවීම සහ සුවිශේෂයට වඩාත් හොඳින් සවන් දෙමින් අර්ථවත් මංගලයකට සහභාගී වෙමු. පවතින සමාජීය විශ්වීය වසංගත නන්වයෙන් තත්වයෙන් අපව ආරක්ෂා කරන ලෙස දෙවිඳුන් යදිමින් මෙම සූදානම් වීමේ නුවණේ හා බැතියෙන් එක් වෙමු. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, විශේෂාකාරයෙන් මංගලයට සූදානම් වන අපගේ සිත් සතන් සුළු මොහොතකට ස්වාමීන් වහන්සේ වෙත යොමු කරමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම ශුද්ධාත්මයන්ගේ ස්පර්ශය තුළ තැන් තැන්වල අවතැන් වුණු අපගේ හදවත් උන්වහන්සේ වෙත ගෙනෙමු. උන්වහන්සේ තුළ එක් හැදුණු හදවත, උන්වහන්සේ තුළ පාපයෙන් පිරිච්ච හදවත අපි විවෘත කරමු. ස්වාමීනි, අපි හැමෝම පව්කාරයි. අපි එකිනෙකා අපගේ ආත්මාර්ථකාමීත්වය තුළ අපි අපේම ගමනක් දුවගෙන ගියා. ස්වාමීනි, ඔබ වහන්සේගෙන් අපි ඈත් වෙලා, ඔබ වහන්සේ අමතක කරලා අපි ජීවත් වෙන්න උත්සාහ කළා. මේ නිසාම අපි අද අතරමං වෙලා ඉන්නවා. ස්වාමීනි, අපගේ පාපය පෙන්වා දෙන්න, අපව නැවතත් ඔබ වහන්සේ සමග ඒකාබද්ධ කරන්නට කියලා අපි හැමෝම මොහොතක් නිශ්ශබ්දව අපගේ පෞකාර භාවයේ පිළි අරගෙන ඊට සමාවෙලා යාක්ෂා කරමු. සියලු බලනැති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි, ඔබට මා පගලවන්නේ සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අත්පස් කිරීමෙන් බොහෝ පව් කෙරෙමි. ඒ මාගේ වාදීන්‍ය මාගේ මහත් වාදීන්‍ය ඒ භාග්‍යවත් නිත්‍යකණ්‍යමයතුමියද සියලු සුදුතයන් සහ ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි, ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරමින් අවබෝධ වෙලා සිටිමි. සියලු බලනැති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමීනි, කරුණා කළ මැනව. ස්වාමිනී, කරුණා කළ මැනව. ක්‍රිස්තුනි, කරුණා කළ මැනව. ක්‍රිස්තුනී, කරුණා කළ මැනව. ස්වාමීනි, කරුණා කළ මැනව. ස්වාමිනී, කරුණා කළ මැනව. අපි යාක්ෂා කරමු. අපට ගැලවීම උදා කළ දෙවි ස්වාමීනි, පෞකාර අප සැම ඔබ වහන්සේගේ දරුවන් ලෙස පිළිගන්නට ඔබ අභිමත වූ සේක් වේද. මේ පුත්‍රයන් වන ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඔබ දරු කැලවන අපට පාපේ වහල් වැමෙන් නිසි ලෙස මිදී සදා උරුමයක් කර ගැනීමට වරම් දුන මැනව. මේ කිලි ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන් සදාට වැඩ සිටිනාවුද, රාජකම් කරන්නාවුද. ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. ආමෙන්.
ද්විතීය නීති සංග්‍රහය පොතෙන් උපුටාගත් පාඨයකි. ඔබේ ධන දහනය සහ මිදි ඔබ එකතු කළායින් පසු දින 7ක් ඔබ කූඩාරම් මංගල්‍ය පැවැත්විය යුතුය. මෙසේ පවත්වන ඒ මංගල්‍යයේදී ඔබද ඔබේ පුතාද දුවද ඔබේ දැසි දසුන්ද ලෙවිවරුන්ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශිකයන්ද අනාථයින් සහ වැන්දරුවන්ද ප්‍රීති ප්‍රමෝද විය යුතුය. ඔබේ දෙවි සම්විධානයන් වහන්සේ තෝරාගත් ස්ථානයේදී උන්වහන්සේගේ ගෞරවය පිණිස ඔබ මේ මංගල්‍ය දින 3ක් පැවැත්විය යුතුය. සරු ආශ්‍රයණක් දීමෙන්ද ඔබේ සියලු වැඩ කටයුතු සඵල කිරීමෙන්ද උන්වහන්සේ ඔබට ආශිර්වාද කළ බැවින් ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුතුය. දෙවි සම්විධානයන් වහන්සේ තෝරාගත් ස්ථානයේදී අවුරුද්දකට 3 වරක් ඔබේ සියලු පිරිමින් උන්වහන්සේ ඉදිරියට වී පෙනී සිටිය යුතුය. ඒ 3 වාරේ නම් නුඹුන් පූප මංගල්‍ය, අස්වැන්න මංගල්‍ය සහ කූඩාරම් මංගල්‍ය වේ. තවද උන්වහන්සේ ඉදිරියේහි හිසතින් පෙනී නොසිටිය යුතුය. දෙවි සම්විධානයන් වහන්සේ ඔබට ආශිර්වාද කර තිබෙන පරිදි තම තමාගේ පුළුවන්කමේ සැටියට පඬුරක් පිළිය යුතුය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර දෙවිදානෝ ජාතීන් අතර රජිදානෝය. දෙවිදානෝ ජාතීන් අතර රජිදානෝය. සව් සතුනි අත්පොලසන් දෙන ජයගොස නංවා දෙවිඳුන්ට තුති දෙන අති උතුම් සංවිධානෝ බියකරුය මුළු මහා පොළව කෙරේ අගරජ. දෙවිදානෝ ජාතීන් අතර රජිදානෝය. එතුමානෝ ජාතීන් පරදා අපට ජය දුන්සේක සෞසත කෙරේ අගරජ වනසේක. තමහට ප්‍රිය ජාකෝබ්ගේ සෙනග වන අපහට මව්බිමක් ලබා දුන්සේක. දෙවිදානෝ ජාතීන් අතර රජිදානෝය. ජයගොස නංවා කාහල හඬ පතුරා එතුමානෝ සියසුන මත නැගුණසේක. දෙවිතුමන් හට ගී පසස් නගන අපේ නිලිඳු හට ගී පසස් නගන දෙවිදානෝ ජාතීන් අතර රජිදානෝය. සුපුවත් ජයනන්ද. සියල්ල ඔබට උගන්වමින් මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවනසේක. හalleluya. 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වාම් ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද
දේව වාක්‍යය නම් මෙසේය. ස්වාමී ඔබ වහන්සේට මහිමය වේවා. එහි සිටි අයගෙන් කෙනෙක් එබඳන් අසා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී ආහාර වළඳන තැනැත්තේ භාග්‍යවන්තයෙක් යයි ජේසුස් වහන්සේට කීහ. එහෙත් උන්වහන්සේ කතා කරමින් මෙසේ වදාළසේක. එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙල කොට බොහෝ දෙනෙක් හැදවිය. භෝජන වේලාව පැමිණෙත්ම එන්න දැන් සියල්ල සූදානම්ව ඇතැයි කැඳවනු ලැබුවන්ට කියන පිණිස ඔහු සිය දාසයන් යැවිය. එහෙත් ඔහු සියල්ලෝම නෑවිත් සිටීමට එකහෙලා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවෙන් නම් මම කෙතක් මිලදී ගතිමි, ඒ බලන්නට යාම අවශ්‍යමය. මට කමා කරන මෙන් ඉල්ලමි ඔහුට කීය. තව කෙනෙක් මම ගොන් පස් බානක් මිලදී ගතිමි, ඔවුන් වැඩට හොඳද කියා අත්හදා බලන්නට යමි. මට කමාවන මෙන් ඉල්ලමි ඔහුට කීහ. තවත් කෙනෙක් මම ස්ත්‍රියක විවාහ කර ගතිමි, එබැවින් එන්නට නොහැකියයි කීහ. එදා සයා පෙරලා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වීය. එවිට ගෘහපතියා කෝපව වහාම නුවර වීදිවලටද පටු මාමත්වලටද යව දිලිදුන්ද අබ්බඝාතයන්ද අන්ධයන්ද කොරුන්ද මෙහි ගෙනවයි සිය දාසයන්ට කීහ. දාසයාද ස්වාමිනී ඔබ අන කළ ලෙස කළෙමි, ඒ තව ඉඩකඩ ඇතයයි කීහ. එවිට ස්වාමියා දාසයන්ට කතා කොට මහා මාවත්වලටද දෙවටවලටද යව මාගේගේ පිරී යන තරම් සෙනගට එන්නට බල කරවයි කීහ. මම ඔබට කියමි, ආරාධිතයන් අතරින් එක්කෙනෙක්වත් මාගේ මංගල භෝජනයේ රස නොබලන්නේය. සමිඳානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දවසේදී අපි මෙනෙහි කරන්නට ගත්තු සුවිශේෂය ශුද්ධ වූ ලූක් තුමන්ගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ ඉඳලා 24 වෙනි වගන්තිය දක්වා. ඒ වගේම අද පළමුවෙනි කියවීම ගත්තේ ද්විතීය නීති සංග්‍රහ පොතේ 16 වෙනි පරිච්ඡේදයෙන්. අද සුවිශේෂී දවසක් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ඔබට අද ස්වාමින් වහන්සේ සුපුවත තුල ඔබට ආරාධනා කරනවා මහා මංගල භෝජනයකට. මහා මංගල භෝජනයේ රස තිබෙන්නේ හුදෙක් මේ ඇහෙන දේශනාවෙවත්, හුදෙක් මේ ඇහෙන ගීතිකාවලවත් නෙමෙයි, ඔබගේ ගෙදර තියෙන ශුද්ධ වූ බයිබලයේ ඇතුලේ අද දවසේදී කියවන්නට යෙදුණු පාඨය තුලයි ඒ භෝජනයේ රස තිබෙන්නේ. ගොඩක් අය සුවිශේෂය කිව්වා වගේ ඒ රස බලන්නට කැමති නැහැ. ඊට වඩා තමන්ගේ පෞද්ගලික ජීවිතය, ඊට වඩා තමන්ගේ ධනය එකතු කිරීමේ මාර්ගය, ඊට වඩා තමන්ගේ එක එක ආශාවන් තෘප්ත කර ගැනීමේ මාර්ගය ගැනයි ගොඩක් වෙහෙසෙන්නේ. අද දවසේදී මේ වගේ වෙහෙස කර ඔබට ස්වාමින් වහන්සේ නිවාඩුවක් දීලා තියෙනවා. මේ මොනවත් නෙමෙයි අවශ්‍ය, මාගේ භෝජනේ රහ බැලීමයි අවශ්‍ය කියලා.
ප්‍රමුවන්ත සහෝදර සහෝදරියනි ද්විතීය නීති සංග්‍රහයේ ඒ අද කියවන්නට යෙදුණු පරිච්ඡේදය තුල අපි දැක්කේ එදා ඊශ්‍රායෙල් ජනතාව නිරන්තරයෙන්ම තමන්ගේ ඒ භෝජනය ස්වාමින් වහන්සේගේ වචනය ලබා ගන්නට උන්වහන්සේත් සමග මංගල්‍ය තුනකදී සුවිශේෂී මංගල්‍ය තුනකදී උන්වහන්සේත් සමග ඒකාබද්ධ වෙනවා. විශේෂයෙන් මෙතන සඳහනක් තිබුණා. මේ මංගල්‍යයට අනිවාර්යෙන්ම එම ප්‍රදේශයේ පිරිමි උදවිය සියලුම දෙනා ඒ අනිවාර්ය මංගල්‍ය වලට සහභාගී වෙන්නට අවශ්‍යයි. ඒකට හේතුව අනෙක් සෑම දවසකම එදිනෙදා ජීවත් වෙන කාර්යයට ශක්තිය ලැබෙන්නේ මංගල්‍යයෙන් ඒ දේව වචනය තුලයි. ඒක නිසා ඒ මංගල්‍යයට අනිවාර්යෙන්ම ගමම සහභාගී වෙන්නට ඕනේ ප්‍රදේශයේම සහභාගී වෙන්නට ඕනේ සියලුම දෙනා එක තැනකට වෙනවා. සියල්ල අතහැරලා එක තැනකට වෙන්නේ. ඔබ දන්නවා අපිට ඒ අත්දැකීම ලබන්නට නොහැකි වුණාට ඒ අත්දැකීම වගේම අත්දැකීම් මේ රටෙත් අපි අත්දැකලා තියෙනවා. විශේෂයෙන්ම සමහර උදවිය මඩු මංගල්‍යය සඳහා යනවා. තවත් සමහර උදවිය තලවිල මංගල්‍යය සඳහා යනවා. තවත් සමහර උදවිය තේවත්තේ මංගල්‍යය සඳහා යනවා. එහෙම යද්දී තමන්ගේ තමකම නැසලා මෙච්චර කල් තිබිච්ච ගොඩක් දේවල් පැත්තකට තියලා තමන්ට අවශ්‍ය අල්පේච්ඡ දේවල් ටික විතරක් ඒක රාශී කරගෙන තමයි ඒ මංගල්‍යයට සතියකට විතර ඉස්සෙල්ලා කූඩාරම හදාගන්නේ. ඒ කූඩාරම ඇතුලේ ඉන්නේද්දී නිරන්තරයෙන්ම පෝෂණය ලැබෙන්නේ හුදෙක් ගෙනිච්ච කෑම වලින් නෙමෙයි. ඒ රසට වඩා ඇහෙන දේව වචනය තමයි ප්‍රනීත. ඇහෙන යාක්ෂාව තමයි ප්‍රනීත කුස ජීවිතය පුරවන්නේ. සමහර අය ඒ සතිය පුරාම එක්කෝ පරිප්පු ටිකක් උයාගෙන එහෙම නැත්නම් පුංචි සම්බෝලයක් හදාගෙන තමයි දවස් සතියෙම ගත කරන්නේ. ඒක නෙමෙයි ඒ අයට වැදගත් උනේ. ඒ අයට වැදගත් වෙන්නේ දේව වචනය තුල උදේම නැගිටලා ඒ ඇහෙන දේව වචනයයි ඒ වචනේ මෙනෙහි කිරීමයි ජීවිතයට අර ගැනීම තමයි ඒ මංගල්‍යයේ වටිනාකම තිබෙන්නේ. ඒක නිසාම ඒ අය ජීවිතේ යම්කිසි පන්නරයක් ලබනවා ඉතුරු වසර පුරාම ජීවත් වෙන්නට. නමුත් අද දවසේදී බොහෝ දෙනෙක් මේ වගේ ජීවිත අල්පේච්ඡ ජීවිතය තුල දේව වචනේ මෙනෙහි කරන්නට අපිට නොහැකි වෙලා තිබෙනවා. අපි දේව වචනේ කියවනවා. මොකද අපිට හැම අවුරුද්දකම වාර්ෂිකව අපිට ලැබෙනවා ඩයරි එකක්, දිනපොතක්, දේව වචනේ තියෙන දිනපොත අපි කියවනවා. එවැගේම අපි නිරන්තරයෙන්ම අපේ ස්මාර්ට් ෆෝන් එක හරහා දේව වචනේ අපි කියවනවා. නමුත් වැදගත් වෙන්නේ මේකේ රසය බලන එක. කියවනවා තමයි. ඕන කෙනෙක්ට පුළුවන් යමින් ගමන් මොනවා හරි ටිකක් කාලා යන්න. නමුත් රස බලන එක ඊට වඩා වෙනස්. ඒ වගේ තමයි දේව වචනේ නිකන් කියවුවට අපිට මේකේ රසය දැනෙන්නේ නැහැ. දේව වචනේ නිකන් අපි දැක්කට අපිට ඇහුණට අපිට මේකේ ඵලයක් නැහැ. ඒක නිසා පළවෙනි දවසේම මම ඔබට ආරාධනා කරනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබගේ ගෙවල් වල සමහර විට මකුණු දැල් බැඳලා ඇති, සමහර දූවිලි පිරිච්ච සුදු බයිබලය ඕකේ මකුණු දැල් ටික කඩලා දූවිලි පිහලා ගන්නට අවශ්‍යයි. මේ මෙනෙහි කරන සෑම වචනයක් තුලම ජීවිතයට ඔබට පණිවිඩයක් තිබෙනවා. මේ කියවන සෑම වචනයක් තුලම මෙනෙහි කිරීමකට ඔබට ආරාධනා කරනවා. උදෙක් ඔබ නිකන් දේව වචනය කියවුවට
හදිස්සිය සමහරු යමින් ගමන් දේව වචනය කියවනවා. සමහර අය උදේට අවශ්‍යයි තමන්ගේ ජීවිතේ පටන් ගන්නට දේව වචනය. ඒක කියවනවා. නමුත් ඒක හිතට හරි නෑ. ඒක විසි කරනවා, තව එකක් ගන්නවා, ඒක කියවනවා, හිතට හරි ඔන්න යනවා. නමුත් දේව වචනය කියවන්නට නෙමෙයි ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරන්නේ දේව වචනය මෙනෙහි කරන්නට. ඒකට කාල වේලාව අවශ්‍යයි. ඒකට විවේකී අවශ්‍යයි. ප්‍රේමවන්ත සහෝදර නිකම්ම නිකං කියවනවට වඩා ඒක මෙනෙහි කරන්නට ගොඩක් දේවල් අවශ්‍යයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දන්නවා සමහර ගෙවල් වලට අපි ඇතුළත් වෙද්දී ලස්සනට ඒ ගෙදර මල් වවලා තියෙනවා. ලස්සනයි ඇතුල් වෙද්දිම හරිම පිළිවෙලයි. සමහර ගෙවල් වල උදේට අතුගාලා ලස්සනට මල් වැවිලා තියෙනවා. ඒ වගේම තමයි සමහර වතු වලට ඇතුල් වෙද්දී ගොඩාක් මල් තියෙනවා. ගොඩාක් ගස් තියෙනවා. නමුත් පිළිවෙලක් නෑ වගේ පේනවා. මෙතනදී මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? එක එක්කෙනා හිතන පතන විදිහ තමයි මේ අපි දකින්නේ. යම් කිසි කෙනෙක් තමන්ගේ ආදරයෙන්ම තමන්ගේ වත්තේ තියෙන මල් ටික ආරක්ෂා කරනවා නම්, උදේට ගිහිල්ලා ඒ ගස් එක්ක කතා කරනවා නම්, අවශ්‍ය වතුර ටික වෙලාවට දානවා නම්, අවශ්‍ය වෙලාවට ඒ ගස් වලට සාත්තු කරනවා නම්, ඒ ගෙදර ලස්සනට ඒ ගස් පිළිවෙලට මල් වැවිලා තියෙනවා. හැබැයි තවත් සමහර අය ඉන්නවා ගෙදරට ඕන තරම් මල් ගේනවා. දකින එක ඕනේ. සමහර කාන්තාවෝ ඉන්නවා කොහේ හරි ගිහිල්ලා ගහක් දැක්කොත් කොහොම හරි අත්තක් කඩාගෙන එනවා. අත්තක් කඩාගෙන එනවා. නමුත් ඒ අතු හැමතැනම තියෙනවා. නමුත් වෙලාවක් නෑ වතුර දාන්නට. වෙලාවක් නෑ බලාගන්න තමන්ගේ වෙන වැඩ. ඒක නිසා ආදරයෙන් තමන්ගේ ජීවිතය කරගෙන මල් වවද්දී ඒ මල් වල ලස්සනට මල් වෙනවා. ඒ වගේම තමයි ආදරයෙන් තමන්ගේ ජීවිතය කරගෙන ගස් වවද්දී, ආදරයෙන් තමන්ගේ ජීවිතය කරගෙන වගා කරද්දී ඒ අයට හොඳ ඵල ලැබෙනවා. ඒ වගේ තමයි දේව වචනේ කියවන්නටත් ඕනේ. එහෙම් මෙහෙන් තියෙනවා අපි ළඟ ගොඩ ගහලා තියෙනවා දේව වචනේ පොත් පිටින්, දවසේ සිතුවිලි පොත් පිටින් ගෙදර ගොඩ ගහලා තියෙනවා. යමින් යමින් ගමන් වතුර ටිකක් විසි කරන් ගිය පළියට මේ දේව වචනය අපේ ගේ ඇතුලේ ඵල දරන්නේ නැහැ. නිකම්ම නිකන් ඒක ඇතුලේ තිබ්බ පළියට දේව වචනේ ඵල දරන්නේ නැහැ. අවුරුද්ද පටන් ගද්දී තියෙන ලස්සනම පොත ගෙනල්ලා ගේ ඇතුලේ තිබ්බට දේව වචනේ ඵල දරන්නේ නැහැ. ඒක නිසා මේකට අවශ්‍යයි වෙලාවක්. මේකට අවශ්‍යයි යම් කිසි විදිහක ආසාවක්, කැපවීමක්. අපි යම් කිසි වෙලාවකදී ඔබට ඕවර් ටයිම් එකක් දෙනවා. ඒකට මෙන්න මෙච්චර ගාණක් ගෙවනවා කිව්වදී ඔබ කොහෙන් හරි ඒ වෙලාව හොයා ගන්නවා. ඔබ කොහොම හරි ඒ වෙලාව හොයාගෙන කීයක් හරි වැඩිපුර ගන්නට ඔබ උත්සාහ කරනවා. නමුත් ඇත්තටම ගේ ඇතුලේ ඔබට තියෙනවා ඊටත් වඩා ප්‍රසන්න, ඊටත් වඩා ප්‍රසන්න නිදහනයක්. මේ නිදහනේ තමයි දේව වචනය. මේක මෙනෙහි කරන්නට අපිට වෙලාවක් නැහැ. මේක මෙනෙහි කළොතින් මේ ඇතුළාන්තයේ සතුට කියන එක එතනින් තමයි ජනිත වෙන්නේ. අපි ඇතුළාන්ත හිස් භාවයක් ඇති කරගෙන හැම තැනම දුවනවා මේ ඇතුළාන්ත හිස් භාවය පුරව ගන්නට. ගොඩක් අය ඒ කාලෙදී මිනිස්සු අපි දන්නවා ඔබගේ පල්ලියට සමහර විට අවුරුදු 100ක් විතර වෙන්නට ඇති. අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා ඔබගේ මුතුන් මිත්තෝ ගැන හිතුවොතින් ඔබගේ මුතුන් මිත්තෝ පුංචි පැල්පත්වල ජීවත් වෙලා අනිවාර්යයෙන්ම දීවර කර්මාන්තයේ දෙන්නට ඇති. ඒ දීවර කර්මාන්තයෙන් ලැබෙන දේවල් තුල පුංචි විදිහට තමන්ගේ පැල්පතේ ඒ පොල්ලතු ගෙදර ජීවත් වෙලා ගහෙන් කඩාගත්තු පොල් ගෙඩියෙන්, දෙල් ගෙඩියෙන්, කොස් ගෙඩියෙන් තමන්ගේ කුස පුරවගෙන
ලැබෙන හැම සතයක්ම එකතු කරලා ස්වාමීන් වහන්සේගේ මාලිගාව අහස උසට ගොඩනගලා තියෙනවා. ඒ මිනිස්සු හිතපු විදිහ, ඒ මිනිස්සුන්ට වැදගත් උනේ අධ්‍යාත්මයයි, දේව වචනයයි මෙනෙහි කළේ අපිව ජීවත් කරවන්නේ, අපගේ රැකියාව ආරක්ෂා කරන්නේ ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ තුල බව ඔවුන් හොඳටම දැනගෙන හිටියා. එයාට මානසික පීඩා අද වගේ තිබුණේ නැහැ. සියදිවි හානි කර ගැනීම අද වගේ තිබුණේ නැහැ. මොකද එයා ආත්මික වශයෙන් තෘප්තිමත්. තමන් කරන සේවාව දෙවියන් වහන්සේ වෙනුවෙන් කළා. තමන්ගේ ලැබෙන සියල්ල ධනය දෙවියන් වහන්සේගේ රාජ්‍ය, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනගන්නට ඔවුන් ඒ පරිත්‍යාග කළා. ඒ තමයි අධ්‍යාත්මය. දේව වචනය මෙනෙහි කරපු ජනතාවගේ අධ්‍යාත්මය. එයාට දාලා යන්නට ලොකු දේවල් තිබුණේ නෑ මංගල්‍යවලට යද්දී. ඒ අය ගොඩක් කාලය ගත කළා මංගල්‍යවලට ගිහිල්ලා දෙවියන් වහන්සේත් එක්ක ඒ වචනය මෙනෙහි කරමින්, යාක්ෂා කරමින්. අද අපිට පුංචි වෙලාවක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේට දෙන්න. ඒ වගේම දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනගන්නට උනත් අපි දෙන්නේ අපේගේ හදාගත්තට පස්සේ ඉතුරු වෙන කොටසින් ඒකෙනුත් කොටසක් තමයි අද. අපේ ගෙදර ටයිල් අල්ලලා තියෙන්නට ඕනේ. අපි යන බාත්රූම් එකේ ටයිල් තියෙන්නට මේ ඔක්කොම තිබ්බට පස්සේ තමයි ඉතුරු වෙන එකෙන් තමයි අපි දැන් දෙවියන් වහන්සේට දෙන්නේ. මේ තමයි අපගේ අධ්‍යාත්මය. එන්නම අපි එක එක්කෙනා පෞද්ගලීකරණය වෙලා, අපි එකිනෙකා ආත්මාර්ථකාමී වෙලා අපි ඔක්කොම ගොඩනැගෙන්නට යනවා. අපිට තමයි මේ සියල්ල එකතු වෙන්නට ඕනේ. වෙහෙස කර ජීවිතය තමයි මොහොතකට මේ කාලය තුලදී ස්වාමීන් වහන්සේ තුල නැවතිලා තියෙන්නේ. එක පැත්තකින් අපිට පේනවා ඒකේ දරුණු භාවය. එක පැත්තකින් අපිට පේනවා අපි ආත්මාර්ථකාමී වුණා නේද ස්වාමිනී? අපි ඔබ වහන්සේගෙන් ඈත් වෙලා ඔබ වහන්සේගේ මේ ලෝකය විනාශ කළා නේද ස්වාමිනී? ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, උන්වහන්සේ දීපු ඒ ආශ්වාස ප්‍රාශ්වාස කරන්නට දීපු ඔක්සිජන් ටික පවා අපි විනාශ කරලා දාන්න තරම් අපි ආත්මාර්ථකාමී වුණා. අපි ඊට වඩා ලොකුවට හිතුවේ අපි පෞද්ගලිකව ගොඩනැගෙන එක ගැන. සමස්ත ලෝකයේම යැපෙන්නේ උන්වහන්සේ හදපු ලෝකයේ ගැන කියන එක අපේ ජීවිතවලින් අපිට අමතක වෙලා. ඒක නිසාම අපි අද ආශ්වාස ප්‍රාශ්වාස කරන්නත් සල්ලිවලට ඔක්සිජන් ගන්නට සිද්ධ වෙලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදර, කොහෙටද මේ අපි ගමන් කරන්නේ? කොහෙටද මේ අපි ගමන් කරන්නේ? අපිට මතක නෑ මේ ස්වාමීන් වහන්සේ තුල අපිට දුන්න යම්කිසි සීමාවක් තුල ජීවත් වෙන්න. මෙතනින් එහාට ඔබට අයිති නෑ ඔබ මේ සීමාව තුල ජීවත් වෙන්නට කියලා තමයි අපිට මේ ලෝකය බාර දුන්නේ. හැබැයි අපි ඒ සීමාවෙන් එහාට පැනලා අපි නොදැනුවත්වම අපි ජීවිතයෙන් සමුගන්නවා. බොහොම ළඟදී මෑතක දිනයකදී එක්තරා ගෙදරක ලොකු පාටියක් තිබුණා. ඒ පාටිය ඉවරලා ඔක්කොම දෙනා නිදාගත්තා. නැගිටිද්දී ඒ නිදාගත්තු තැනම නැති වෙච්ච එක්තරා සහෝදරෙක්. දැන් හොයනවා හේතුව මොකක්ද කියලා. හේතුව තමයි පාටියට ගෙනල්ලා තියෙන්නේ බාබකියු දාන්න මහරෑ. එතකොට ගේ ඇතුලේ කාමරේ ඇස්සම තමයි පාටිය සද්දෙත් එක්ක කණ්ඩායම හොඳටම නටනවා, සින්දු කියනවා, බාබකියු එකත් වැඩ. ඊට පස්සේ ඒ කාමරේම තමයි නිදාගෙන තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? එච්චර දෙනෙක් හිටපු කාමරේ ඔක්සිජන් ටික ඉවරයි. මොකද මිනිස්සු ගොඩක් ඒ ඔක්සිජන් ටික ආශ්වාස කළා. ඒ ඔක්සිජන් ආශ්වාස කරපු මිනිස්සුම කාබන් ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස කළා. අර බාබකියු දාපු මැෂින් එකෙන් ඔක්කොම එළියට ආවේ කාබන් ඩයොක්සයිඩ්. ඒ කාමරේම පිරලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒක නිසා
නොදැනුවත්වම නින්දෙදිම ඒ පුද්ගලයා නැති වෙලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දේව වචනේ මෙනෙහි කිරීමත් අන්න එහෙමයි. ස්වාමීන් වහන්සේ සමබරව අපගේ ජීවිතයට හැම දෙයක්ම දීලා තියෙද්දී අපි ඔක්සිජන් ටික අමතක කරනවා. දෙවියන් වහන්සේ ගැන වේ වචනේ මෙනෙහි කිරීම ගැන අමතක කරනවා. අපි උත්සාහ කරන පුළුවන් තරම් කාබන් ඩයොක්සයිඩ් එක්ක ජීවත් වෙන්න, පාපයත් එක්ක ජීවත් වෙන්න, අපගේ සමාජ සම්මතත් එක්ක ගමන් කරනවා මිසක් දෙවියන් වහන්සේත් එක්ක නෙමෙයි. අපි සමාජය පිළිගත්තු, සමාජයේ දැන් වෙනස් වෙලා තියෙන සම්ප්‍රදායන් එක්ක අපි දුවන්න පටන් අරන් තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ළඟට යන එක ලැජ්ජාවක්. උන්වහන්සේ ඉස්සරහා දන ගහන එක ලැජ්ජාවක්. එතනදී අපි අත් දෙක බැඳගෙනයි දෙවියන් වහන්සේ ඉස්සරහා ඉන්නේ. හැබැයි වෙන තැන්වලට ගියාම ලෝක නායකයෝ, රටේ නායකයෝ දැක්කහම දෙකට තුනට නැමිලා වඳින අපි දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇවිල්ලා එක්ක ඔහේ අත් දෙක කරබාගෙන උන්වහන්සේ දිහා බලාගෙන එනවා. ඒක නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ මංගල්‍ය කාලය අපිට වැදගත්. ඒ තමයි මේ කාලය තුලදී අපි අපේම ගේ ඇතුලේ දේවස්ථානයක් ගොඩනගන්නට යන්නේ. දේව වචනය ඇහෙන දේවස්ථානයේ අපේ ගේ ඇතුලේ කරගන්නට යන්නේ. මේ දේවස්ථානයේ ඇතුලේ මේ දිව්‍ය පූජාව, දේව වචනය අහන්නේ අපේම පවුලේ සියලුම දෙනා එකතු වෙලා. ඒක නිසා අද දවසේදී ඔබ ආරම්භ කරන්න ඇත්තටම ඔබගේ හදවත් තැන් තැන් වලට අවතැන් වෙලා තිබුණා නම් නැවතත් අද දවසේ ගේන්න. හෙට දවස වෙද්දී ඔබ පටන් ගන්න ගෙදර මකුළු දැල් බැඳලා නම්, දූවිලි බැඳලා ඔබ ආරක්ෂා කරන තැන, ඔබ මෙච්චර කල් පත්තු කරපු පහනේ ඇතුලේ කූඹි කැරපොත්ත වැටිලා නම් අද දවස ආරම්භයක් කරන්න. මේ ඔක්කොම සුද්ධ කරලා දේවස්ථානය මගේ ගේ ඇතුළ, දේවස්ථානය මගේ ගේ ඇතුළ දේව වචනය මෙනෙහි කරන්නට මේ කාලේ යොදවා ගන්න. මේ කාලය තුලදී ඇහෙන දේව වචනයත් එක්ක ඔබගේ ජීවිත පරිවර්තනයක් වෙන්නට පටන් ගන්නවා. ජීවිතේ පරිවර්තනය වෙන්නට අවශ්‍යයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙච්චර කල් ඔබ ගමන ගියේ බාහිර අයගේ කැමැත්තට, බාහිර අයගේ සම්බන්ධතා මත. නමුත් අද වෙලා තියෙන්නේ ඔබට තනියම ඔබ ගොඩ නැගෙන්නට වෙලා තියෙනවා. ඒක අමාරුයි. සමහර අයට මේක දරන්නට බෑ. සමහර අයට තනියම තමන්ගේ පවුලත් එක්ක ගොඩ නැගෙන්නට අමාරුයි. මොකද තැන් තැන් වල තමයි කනෙක්ෂන් එක තිබුණේ, ප්ලග් එක තිබුණේ වෙන තැන් වල. ඒක නිසා මේ පවුලත් එක්ක ගොඩ නැගෙන්නට බෑ. ඒක නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, නැවතත් ඔබට ආරාධනා කරනවා. ඔබ යම් යම් බාහිර දේවල් තුල නම් ඔබගේ ආශාව පුරව ගත්තේ, දේව වචනය තුල ජීවිතේ පුරව ගන්න කෙනෙක් බවට පත් වෙන්නට අවශ්‍යයි. ඔබ බාහිර දේවල් තුලින් නම් ඔබගේ ජීවිතයට ශක්තිය පන්නරේ ලැබුවේ, එමත් නැත්නම් අදිෂ්ඨානය ලැබුවේ, ඔබ අද ඉඳලා පටන් ගන්න දේව වචනයත් එක්ක ජීවිතය ආරම්භ කරන්නට. අපි දකිනවා මේ කාලෙදී සිදුවෙන සිදුවීම් දැක්කහම අපිට පේනවා අපිටම බෑ අපේ ගේ ඇතුළට මුහුණ දෙන්නට. අපිටම බෑ අපේ ගෙදර ඉන්න සමාජිකයොත් එක්ක පැය ගාණක් එකට ජීවත් වෙන්නට. මොකද අපගේ හදවත කතා කරනවා මට බෑ නේද, මෙතනින් පැනලා යන්නම තමයි හැමෝම උත්සාහ කරන්නේ. මෙච්චර කල් වැරදි ජීවිතේ ගත කරපු අපිට එකට එකතු වෙලා ජීවත් වෙන්නට අමාරුයි. මොකද අපිට හදවත කතා කරනවා මම වැරදි නේද කියලා. ඒක නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, විවිධ සමාජයේ මනින ක්‍රමවලදී පේනවා අපි ගොඩාක් දුරට දුර්වල වෙලා තියෙන්නේ. අපි අනිත් අයගෙන් යැපෙන කෙනෙක් බවට පත් වෙච්ච නිසා. අපි දන්නවා ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වයේ මනින එක මිනුම් දඩක් තමයි විභාගේ.
මෙවර උසස් පෙළ විභාගය මේ ලෝකයේම මේ ලංකාවෙම විශේෂයෙන්ම අවුරුද්දක් පුරාවට ගේ අස්සේ හිටපු ළමයි තමයි ඒ විභාගයට ගිහිල්ලා ලිව්වේ. ප්‍රතිඵලය පැහැදිලි. ඊ타මත්ම විශාල පිරිසක් කොහෙන් හෝ එක විෂයක් අසමත්. ඒ වගේම ඉගෙන ගන්නට ආශයි කියන යම්කිසි පිරිසක් වෙනත් කාලවලට වඩා ඉහළ ප්‍රතිඵලයක් මේ වසරේ දාලා තිනවා. මේ තමයි වෙනස. පෞල් ජීවිත ඇතුලේ වෙනස. මෙදා සැරේ තමන් විසින්ම අදිෂ්ඨානයක් කරගෙන තමන් විසින්ම තමන්ගේ ගමන නිරවුල්ව දැක්ක අයට මේ කාලේ ඉතා වටිනවා. තමන්ටම නිදහසේ එහෙම යන්න අවශ්‍ය නැහැ. වෙන වෙන නීති නැහැ. කෙලින්ම මට තියෙන්නේ මගේ ගමන යන්න. ඒ අය හොඳටම පාඩම් කරලා ඉහළම ප්‍රතිඵල දානවා. හැබැයි ඊ타මත්ම ඉහළ ප්‍රතිශතයකට ඒක කරගන්නට බෑ. මොකද ඒ අය ජීවත් වෙලා තියෙන්නෙම අනිත් අයගෙන් යැපිලා. ජීවත් වෙලා තියෙන්නෙම කෝටුවෙන් ගුටි ගහලා. ජීවත් වෙලා තියෙන්නෙම බැනුම් අහලා තමයි තමන්ගේ හරි මාර්ගයට ඇවිල්ලා තියෙන. ඒක නිසා මේවා නැති වෙද්දි ගුටි කන්න ප්‍රින්සිපල්ලාගෙන් ගුටි කන්න නැති වෙද්දි ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න නැති වෙද්දි ගේ ඇතුළේදී නිදහස ලැබෙද්දි අර කියපු තමන් තුළ තිබිච්ච අදිෂ්ඨානිය හීන වෙලා ගිහිල්ලා මේ පාස් වෙනවා කියපු අය ෆේල් වෙලා ඉවරයි. එහෙමනම් අපිට පේනවා මේ ළමයින්ගේ මිනුම. එහෙමනම් ඔබ වැඩිහිටියන්ගේ මිනුම ගත්තත් එහෙම්මම තමයි. වැඩිහිටියන්ගේ මිනුමේ මෙච්චර කල් වෙනත් තැන්වලින් ආශාව තෘප්තිමත් කරගත්තු වෙනත් තැන්වල ජීවිතය රඳවාගෙන හිටපු අයට එක පාටම ගේ අස්සට ආපුවම ගේ ඇතුලේ ඒ ආශාව රඳවා ගන්නට බැරි නිසා තමන්ගේ ડિප්‍රෙස් එක ජීවිතය තමන්ටම පරාජය වෙච්ච බව දැනෙන්නට අරගෙන තිබෙනවා. ඕනාවට වැඩිය නිදා ගන්නව ඇයි? තමන්ටම තමන්ගේ ජීවිතය හරියාකාරයෙන් සකස ගන්නට බැරි නිසා. ඒක නිසා අද දවසේදී අපි ආරම්භ කරමු ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඔබගේ ගේ තමයි ස්වාමින් වහන්සේගේ මාලිගාව. ඔබගේ යාක්ෂා කරන තැන තමයි ස්වාමින් වහන්සේගේ අල්තාරය. ඔබ මෙනෙහි කරන වචනය ඔබගේම සුද්ධ වූ බයිබලයේ වචනයයි. ඒක නිසා අද ඉඳලා නිකම් බයිබලයේ කියනවට වඩා දේව වචනය මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒ වචනය ඇහිලා ඒ වචනයත් එක්ක ජීවත් වන්නට අපි උත්සාහ කරමු. අපි සියලු දෙනා එකම සංඝයක් ලෙස අපගේ අවශ්‍යතාවය අපගේ ඉල්ලීම් වෙනුවෙන් අපි භක්තිවන්තව මෙසේ දෙවියන් වහන්සේට යාච්ඡා කරමු. දයාබර දෙවි පියාණනි, උත්තාන වූ කිතු සමිඳුන් අපට දානය කළ සුද්ධාත්මයන්ගේ ආගමනයට සූදානම් වන අපට අරුත්බර මංගල්‍යයක් සැමරීමට අපගේ හදවත් මනස වඩා යහපත් ලෙස සූදානම් කර ගැනීමට අවශ්‍ය වරම් ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. අබ්බා පියාණනි, අද දින දේව වචනය තුලින් අපට කරන ලද ජීවිත මඟ පෙන්වීමට අනුව යමින් අපගේ කිතුණු කැඳවීමේ ජීවිතය මෙන්ම සමාජ ජීවිතයේද පෞල් දිවියද වඩා යහපත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා සුද්ධාත්ම මඟ පෙන්වීම දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. දයාබර පියාණනි, අප දේශයේ පුරාත් විශ්වය පුරාත් පැතිරී යන කොරෝනා වසංගත තත්ත්වයෙන් අප සැම ආරක්ෂා කර අපගේ ජීවිත වඩා ඔබ වහන්සේගේම ආරක්ෂාවට රැකවරණයට පවරා ගනිමින් මේ වේදනාකාරී තත්ත්වයෙන් අප මුදා ගන්නා ලෙස අපි ඔබට යාඥා කරමු. ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. දෙවි පියාණනි, පසුගිය වසරේ සිට මේ දක්වා ඔබ වහන්සේ අපට ලබා දුන් සියලු වරප්‍රසාදයන්ට දීමනාවන්ට තුති පුදන අතරම
මෙම මංගල්‍යය වඩාත් සාර්ථක කර ගැනීමට අපට අවශ්‍ය රැකවරණය මඟ පෙන්වීම දානය කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාළ මැනව. අපි මොහොතක් නිශ්ශබ්දව අපගේ පවුල් වලට අවශ්‍ය අපගේ පෞද්ගලික ජීවිතයට අවශ්‍ය ආශිර්වාද ඉල්ලලා අපි පෞද්ගලිකව මොහොතක් යාක්ෂා කරමු. මෙකීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සරුසරින මනුෂ්‍යයාගේ ශ්‍රමීන් හා සෑදුණු හේින්ද අප සදා ජීවදායක රූපයක් බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මේ නවක පූජාවේ පඬුරවේ ලෝකාංග දෙවී ස්වාමීනි ඔබ වහන්සේට පොදන මේ මිදි රස වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේතු මිදිවැලේ ඵලදාවේ මනුෂ්‍යයාගේ ශ්‍රමීන් හා සෑදුණු හේතු අප සදා ආත්මික පානයක් බවට පත්වන හේතු ඔබ වහන්සේ ප්‍රශංසා වේවා. දෙව් පුත පෙදුවේ යාගය මෙයයි පුසිනුරවේ ලේමිදි රසයි මේ නවක පූජාවේ පඬුරවේ. සහෝදර සහෝදරීනි මාගේ සහභගේ යාගය සියලු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනවත් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෙවී ස්වාමිනී අප රැගෙන මේ පාස්කු යාගය නිතර සතුට සිතින් පිදීමට අපට වරම් දුන මැනව එමගින් අප ලබන දහම් සුවය අපට සදානන්දේ කරා පැමිණීමට හේතු වේවා. මෙකිට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. දෙවී ස්වාමිනී සෑම කල්හිම අප වහන්සේට තුති පෙදිය යුතුවද ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාස්කු බිලිපණු ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප වහන්සේ ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. කුමක් හේන්දියත උන්වහන්සේ මගින් අප යාලෝකයේ දරුවන් වී සදාතන ජීවිතයට බිහි වූයෙමු. ස්වර්ගරාජ්‍යයේ දොරටුවද අප සඳහා විවෘත විය. උන්වහන්සේ අපගේ මරණය හේතු කොට අපි අපේ මරණයෙන් ගැලවුණෙමු. උන්වහන්සේගේ උත්ථානය මගින් අපි ජීවිත කරා උත්ථාන වූයෙමු. එනුත්ථානයේ ජයග්‍රහණය උදම් වී
ලෝපුරා වහන්සේගේ විශ්වාසිකයෝ ආනන්ද වෙති. ස්වර්ගයේ බලතාද සුරදූත සමූහයාද නිතිපදාවට ගී ගායමින් ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවය උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කරන මෙන් අපි ආයදිමු. අපේසේ යදිනුවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව් කමාව සඳහා ඔබෝදේ සාද සිළු මනුෂ්‍යයන් උදෙසාද එවකුරවනු ලබන්නේය. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී, ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී, ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී, ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙයින් පියාණනි, උන්වහන්සේගේ මරණද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටින ඔබ වහන්සේට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නව අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයද සිටිමු. ස්වාමිනී, මුළු ලොවෙහි පැතිර පවත්වන ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද, මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද, සහායක රදගුරුතුමන්ලාද, සකල පූජක පිරිසද සමගේම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්ථානයේ බලාපොරොත්තු ඇතිව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාස ඇතුව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත් මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද, ශුද්ධ වූ ජොසේ මුනිතුමන්ද, භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කල්ලිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග
සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්වහන්සේ සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන්න මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක් වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. Amen. Amen. ගැලවීම දායකාන පනතින් ප්‍රගුණ වීම දෙවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාක්ෂා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේදී ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුව පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගිද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රාජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට අවංක සිතින් සාමය පතමු. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයාණු මෙන්න ලොවේ පව් හරින තැනැන් වහන්සේ අජපාලකයන්ගේ භෝජනයට කැඳවීම ලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. ක්‍රිස්තුමන්ගේ ශ්‍රී ශරීරය සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්.
අපි යාක්ෂා කරමු. සදාතන ඉන්දිරාණනී ඔබගේ බැටළු රැළ දෙස කරුණාවෙන් බැලුව මැනව ඔබගේ පුත්‍රයන්න් යාමිල වූ සිරලෙන් ගලවාගත් අපට නිල් තනබිම් හා නිසල ජල මැදින් ඔබ වහන්සේගේ රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වීමට වරම් දුන මැනව මේකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමෙන්. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අපි මේ ආකාරයට අපගේ පළවෙනි නුවාණය අවසන් කරනවා. ඉතින් මේ ඉදිරි දින කිහිපය පුරාවටම සවස් 6:30ට ජපමාලය උච්චාරණය කිරීමත් ඒ වගේම දිව්‍ය යාගයත් පවත්වනවා. මේ ආකාරයට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඔබට සවන් දෙන්නට පුළුවන්. ඒ වගේම අපගේ දේවස්ථානයේ Facebook පිටුව සහ YouTube පිටුවක් තිබෙනවා, Church of the Holy Spirit. ඉතින් ඒ ඔස්සේ ඔබට සජීවීව නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පණිවිඩය ඔබ පුළුවන් අයට බෙදා හරින්න. ඒ තුල සංඝයක් හැටියට අපිට මේ ස්ථානයට ඇවිල්ලා දිව්‍ය පූජාවට සහභාගී වෙන්න බැරුව ගියත් අපි ඉන්න තැන ඉඳලා ඒ කටයුත්තට යොමු වෙන්නට අද පියතුමා බොහොම ලස්සනට අපිට පැහැදිලි කරලා දුන්නා. අපගේ නිවස, අපේ ගෙදර, අපි ඉන්න තැන අපි දේවස්ථානයක් බවට පත් කරගෙන අපි මේ අවස්ථාවේදී අපගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනගන්නේ කොහොමද කියලා. ඉතින් අද සිට මේ දින කිහිපය පුරාවටම දේව වචනය බෙදා ගැනීමට අප හා එකතු වන්නේ ගරු ශ්‍රියන්ත රත්නසේකර පියතුමා මාගේම පන්තියේ පියතුමෙක්. අපි එකට පූජාත්වරය සක්‍රමෙන්තුව ලැබුවේ මීට අවුරුදු 11කට පෙර. වර්තමානයේ පියතුමා සාන් සෙබස්තියන් විදුහලේ ආචාර්ය මණ්ඩලයේ විශේෂයෙන් උපාධිරු පියතුමා හැටියට පාසලේ සේවය කරනවා. ඉතින් අපි විශේෂයෙන් පියතුමා වෙනුවෙන් මේ කාලේ පුරාවට මේ ආශා කරමු. උන්වහන්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේ බොහොම පැහැදිලි ගමනක් තිබෙන, බොහොම දුර දක්නා නුවණක් තිබෙන දක්ෂතා තියෙන පියතුමෙක්. ඉතින් ඒ නිසා කොළඹගරදුරු පදවිය තුළ අධ්‍යාපන ශාස්ත්‍රයේ කැපවුණු සේවාවක් කරන්නට උන්වහන්සේට ආශිර්වාද ලැබෙන්නට කියලා අපි යාක්ෂා කරමු. ඒ වගේම ප්‍රියාදර සහෝදරයනි, දිව්‍ය පූජා අවසන් කරන්නට පෙර කොරෝනා වසංගතයෙන් අප හැම කෙනෙක්ම රැක දෙන මෙන් ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා අපි මේ යාක්ෂාවට දැන් සම්බන්ධ වෙමු. ඔබ ඉන්න තැන ඉඳලා කොරෝනා වසංගත රෝග ව්‍යසනයෙන් ආරක්ෂාව පතා යදුම. ආදර දෙවී පියාණෙනි, ලෝපුරා පැතිර යන කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුළ පීඩාවට පත්ව දුක් විඳින ලෝකවාසී ජනතාව වෙනුවෙන්ද අපරට වැසි ජනතාව වෙනුවෙන්ද විශේෂයෙන් අප මේ සම්සංගේ සෑම දෙනාගේ ජීවිත මෙම මාරාන්තික උවදුරින් ආරක්ෂා කර රැකවල් කර ඔබවහන්සේගේ පීතෘක සෙනෙහස තුළ සුරක්ෂිත කරන මෙන් අපි බැගෑපත්වායිද සිටින්නෙමු. එසේම දේව ආදරය, දේව බලය නොතකා සීමිත මිනිස් බුද්ධියේ දුබලතාවයන්ට වහල් වී අප සැම පාපයේ වහලුන්ව ක්‍රියා කිරීම නිසා අද වන විට අත්විඳින වේදනාත්මක තත්ත්වයන් වටහාගෙන අපගේ ආත්මාර්ථකාමී සුඛෝපභෝගී පරිභෝජන රටාව වෙනස් කරගෙන සහෝදරත්වයෙන්, මානව දයාවෙන් හා දේව ප්‍රේමයෙන් අප ජීවිත සරසා ගන්නට අවසි දිරිය හා මඟ පෙන්වීම අපට ලබා දුන මැනව. පාපේ වහලුන්ව දෙවිඳුන් නොතකා කටයුතු කරමින් ලෝවැසි ජනතාව අත්කරගෙන තිබෙන විනාශය තේරුම්ගෙන ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස වෙත නැවත ලන්වන්නට අවසි ප්‍රඥාව අප සැමට දානය කළ මැනව. විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුළ පීඩාවට පත්ව මරණින් භීතියෙන් පෙළෙන ලෝකවාසී සියලුම දෙනාද රෝගයට ගොදුරුව පීඩා විඳින්නන් වෙතද රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නා වූ සැමද ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ සැම දෙනා වෙතද ඔබ වහන්සේගේ දයානුකම්පිත හස්තය යොමු කළ මැනව. සුවසානය හා සිද්ධෛර්යද නිවැරදි තීන්දුව තීරණවලට එළඹීමට අවශ්‍ය දේව ආශිර්වාදය සියලුම දෙනාට දානය කළ මැනව. ලෝකවාසී සැම වෙනුවෙන් නිති මැදහත් වන දේව අම්මාගේ මැදහත් පිහිටෙන්ද
වසංගත රෝග ව්‍යාධිවලදී අප වෙනුවෙන් මැදහත් වන ශුද්ධෝ සෙබස්තියන් මුනිදුන්ගේ මැදහත් පිහිටෙන්ද ලෝමිදුම් කරුවාණන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ පීඨ ආරක්ෂාවෙන් මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය ලොවෙන් දුර වේවා. මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටෙන් අපට ලැබේවා. ආමේන්. අපගේ සියලු මිල්ලීම් වෙනුවෙනුත් අප සමග සම්බන්ධ වෙන පියතුමා වෙනුවෙනුත් අපි දේව මාතාවන් වහන්සේට නමෝ මරිය යාක්ෂා උච්චාරණය කරමු. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දාහෝමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මැනව. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වනසේක්වා. සියලු බලඇති දෙවි මහෝත්තමයන්න් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මනෝද ඔබ සමාශීර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. ආමෙන්. යන්න සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාගරේ තරුවෙනි සාගයේ දොරටු යතුරෙනි සාමයේ ලකුණෙනි දවිදු ගොතිරේ කිරුලෙනි ලෝවිලේ සෝවාගෙනි තැවෙන සතට කුළුනෙලි සරණ වෙනු මැනේ මාවේ නමෝ මරියනි පාපි සරණයේ දේවදිනිතියේ අපට මෙලොව ඇති සැපේ ඔබ පැසසුම වේ. අපි සියලු දෙනාම කියමු. සාන්ති කුරුසයන්ට යාළමේ අපේ සතරන්ගේ අප කලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්පීතු සාන්තුගෙත් නාමෙන් ආමෙන්. ජේසු පීඨයි. ජේසු පීඨයි ෆාදර්. ආදියේ පිය මව් දෙදෙන හට මෑ උරුම වූ පාපයේ සතුරු වූ සපුගේ සිරස සිඳලැවූ මෑණියේ පෙමැති වූ පවිටු සතට සගසෙවූ සිඹිමි ඔබ දෙපාපියුම් නමෝ මරියනි පාපි සරණයේ දේවදිනිතියේ අපට මෙලොව ඇති සැපේ ඔබ පැසසුම වේ.
වන්ත වූ මෑණියේ පාමිනා ගීතනාද සාදු සීරියේ වන්දනා කරම්ම ප්‍රීතියේ තාරකාදිලේ ශ්‍රියාපාන ශ්‍රී සිරස්තලේ මෞමරී රාජනීතයේ සදා කලේ වේ නමෝස්තු වේ සූත්‍රවේ සෑමදාම දේවදෝනියේ ජේසුගේ ප්‍රේමවන්ත වූ මෑණියේ පාමිනා ගීතනාද සාදු සීරියේ වන්දනා